තෙරුවන් සරණයි පෙහම්දුරනේ මෙහෙණින් වහන්ස දරුවනේ DP එඩියුකේෂන් ආයතනය එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන් හදාරන එවැගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට වගේම දුවදරුවන්ට සහයෝගයේ අත්වැල ලබා දීමේ අරමුණ වගේම ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයන්ගේ අභිවෘද්ධිය දියුණුව චිරපැවැත්ම අරමුණු කරගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනය ප්‍රශ්න පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 56 වෙනි පාඩමයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය අංශ 3ක් ඔස්සේ සකස් වෙනවා සහ එහි මූලිකව අවධානය යොමු වන පළමු අංශය බවට පත් වෙන්නේ සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණය. ඒ පිළිබඳ සාකච්ඡා වෙන්නේ පාලි භාෂාව යටතේ. ඊට අදාළව අපි පාඩම් විශාල ප්‍රමාණයක් මේනකොට සිදු කරලා තිබෙනවා සහ සාම්ප්‍රදායික ව්‍යාකරණයට අදාළ බොහෝ ව්‍යාකරණමය කරුණු සාකච්ඡා කොට තිබෙනවා. මේ වෙනකොට අපි කතා කරමින් ඉන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල කොහොමද කාරක සම්බන්ධයෙන් විග්‍රහ වන්නේ කියලා. ඊට අදාළව කාරක පිළිබඳව මූලික හඳුනා ගැනීමත් කාරක විභක්ති කවරේද සහ කාරක නොවන විභක්ති කවරේද කියන එක පසුගිය පාඩමේදී තද්දිත පාඩමේම අවසාන කොටස හැටියට අපි සාකච්ඡා කළා. ඒ නිසා මේ පාඩම අපි කාරක සම්බන්ධයෙන් දෙවන පාඩම හැටියට නම් කරලා තිබෙනවා. අද පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ අපි ඔය කතා කරපු කාරක විභක්ති 6 අතරින් ဒုတိ ය විභක්තිය එහෙම නැත්නම් කාරකයක් විදිහට ගත්තොත් කම්ම කාරකයට අදාළ තොරතුරු පිළිබඳව තමයි අද පාඩමේදී අපේ අවධානය යොමු වෙන්නේ සහ සාකච්ඡාවට භාජනය වන්නේ. මූලිකව ගත්තාම කම්මකාරකය අපි හඳුනාගත්තොත් මීට පෙර නාමකාණ්ඩයේදීත් අපි මේ විභක්තිය සම්බන්ධයෙන් යම් තොරතුරු කතා බහ කරලා තිබෙනවා. එහිම දිගුවක් විදිහට අපි මෙතනදී මේ කම්මකාරකයේ යටතේ ဒုတိ ය විභක්තිය හඳුනාගත්තොත් මූලික වශයෙන් කච්චායන සම්ප්‍රදාය පිළිගන්න අදහස තමයි කම්මත්තේ ဒုတိ ය කම්මත්තේ ဒုတိ ය කම්මත්තේ කියලා කිව්වේ කර්ම අර්ථයෙහි ဒုတိ ය විභක්තිය යෙදෙනවා කියන එක. එක කච්චායනයේද මේ රූප සිද්ධියද එහෙම නැත්නම් බාලාවතාරයේද කච්චායන ભેදයේද ඊට අදාළ වෙනත් පරිවාර ග්‍රන්ථයක්ද කියන වෙනසකින් තොරව මේ සාම්ප්‍රදායිකව කච්චායන සම්ප්‍රදායේ එන සෑම ග්‍රන්ථයක්ම පිළිගන්න කාරණයක් තමයි කර්මාර්ථයෙහි ဒုတိ ය විභක්තිය යෙදෙනවා කියන කාරණය. ඊටම අදාළව කියනවා කම්මත්තේ ဒုတိ ය විභක්ති හෝති. කම්මත්තේ කර්මාර්ථයෙහි ဒုတိ ය විභක්ති හෝති ဒုတိ ය විභක්තිය යෙදෙනවාය කියලා තව දුරටත් වැඩි දුරටත් විස්තර කරනවා සඳහන් කරනවා සහ ඊට අදාළව උදාහරණත් ලබා දෙනවා. ගාවං හනති වීහයෝ ලුනාති සත්තං කරෝති ඝටං කරෝති රතං කරෝති ධම්මං සුනාති බුද්ධං පූජේති වාචං භාසති තණ්ඩුලං වචති
චෝරං ඝාතේති වගේ උදාහරණ කීපයක් දීලා තියෙනවා. හොඳට බැලුවොත් පෙනෙයි ඔබට මේකම උදාහරණයකවත් කර්තෘ අපට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් උක්තය දකින්න ලැබෙන්නේ නැහැ. කර්මය සහ ආඛ්‍යාතය පමණයි තියෙන්නේ. ඒ වගේම මේ කර්මය හැම තැනකදීම අනුක්ත වෙලා තියෙනවා සහ ඒ කර්මය ဒုတိ ය විභක්තියෙන් යෙදිලා තියෙනවා. ගාවං හනති ගාවං වීහයෝ ලුනාති වීහයෝ පඨමාවෙත් වීහයෝ කියලා යෙදෙනවා. නමුත් මෙතන පඨමා නෙමෙයි. සත්තං කරෝති මෙතන සත්තං කිව්වේ ආයුධයට. සත්තං කරෝති ඝටං කරෝති රතං කරෝති ධම්මං සුනාති බුද්ධං පූජේති වාචං භාසති තණ්ඩුලං වචති චෝරං ඝාතේති මේ හැම තැනකම ဒုတိ යාව තමයි භාවිත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැම වචනයක්ම කර්මය. එතකොට සාමාන්‍ය මූලික સિદ્ધාන්තය තමයි කම්මකාරකයේදී සහ කාරකවලදී කම්මත්තේ කර්මාර්ථයෙහි ဒုတိ ය විභක්තිය යෙදෙනවාය කියන නියමය. સિદ્ધාන්තයක් විදිහට නියමයක් විදිහට රීතියක් විදිහට ගත්තාම කර්මාර්ථයේදී අපි යොදාගන්නේ ဒုတိ ය විභක්තිය කියන එක තමයි සාම්ප්‍රදායික ව්‍යාකරණයේ දක්වන්නේ සහ ඊට අදාළ උදාහරණ තමයි මෙතන පෙන්වා දීලා තියෙන්නේ. හැබැයි කර්මාර්ථයේ ဒုတိ යාව යෙදෙනවා කියුවට අපි පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ කර්මාර්ථය. එහෙම නැත්නම් කර්මය කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. අන්න ඒක පැහැදිලි කරනවා. මේක ඇත්තටම අනුපිළිවෙල ගත්තොත් කච්චායනේ මේ යට තියෙන සූත්‍රයේ මුලින් තියෙන්නේ උඩ තියෙන එක පස්සේ තියෙන්නේ. නිසා කර්මය පිළිබඳ මුලින් විස්තර කරලා තියෙනවා කච්චායනේ මේ විදිහට 280 දී 297 තමයි මේ උඩ තියෙන්නේ. එතෙන්දි කියනවා යං කරෝති තං කම්මං යං කරෝති තං කම්මං යං කරෝති යමක් කරයිද තං කම්මං ඒක තමයි කර්මය. කර්තෘ විසින් යමක් කරනු ලබනවද නැත්නම් යමක් කරනවද කර්තෘ විසින් කරන දේ තමයි කර්මය කියලා කියන්නේ. යං කරෝති තං කම්මං කරන්නේ යමක්ද නැත්නම් යමක් කරයිද තං කම්මං එය කර්මයයි. එතකොට වෘතිය තුල තවදුරටත් ඔය කියපු කාරණය වඩා හොඳින් පැහැදිලි කරනවා විස්තර කරනවා මේ විදිහට. යං වා කරෝති යං වා පස්සති යං වා සුනාති තං කාරකං කම්ම සංඤං හෝති. යං වා කරෝති යමක් හෝ කරයිද යං වා පස්සති යමක් බලයිද දකීද යං වා සුනාති යමක් අසයිද තං කාරකං එම කාරකය කම්ම සංඤං හෝති කර්ම යන සංඥාව ලබයි. යමක් කරනවා නම් බලනවා නම් හෝ දකිනවා නම් අසනවා නම් ආන්ගේ කාරකය කම්ම කියන සංඥාව ලබනවා කියන එක තමයි කච්චායන නියමය බවට පත් වෙන්නේ. සහ ඒවට උදාහරණත් ඒ තුලම ලබා දීලා තියෙනවා මේ විදිහට. කොහොමද? යං වා කරෝති යමක් කරයිද. මොකද්ද යමක් කරයිද කියන්නේ මේ උඩිනුත් අපිට උදාහරණ ගත්ත හැකි. අපි යටින් බලමු මේ ඝටං කරෝති රතං කරෝති ඔය දෙකම කරෝති කියන එකට අපිට උදාහරණ විදිහට ගත්ත හැකි. සත්තං කරෝති ආයුධයක් කරයි ඝටං කරෝති මේ ඊට පස්සේ රතං කරෝති ඔය හැම තැනකම උදාහරණ විදිහට ගත්ත හැකි මේ යං වා කරෝති කියන එකට. දැන් මෙතනක් තියෙනවා චත්තං කරෝති. චත්තං කරෝති කියන එක ඔය යං වා කරෝති කියන එකට උදාහරණයක්. යං වා කරෝති යමක් කරයිද චත්තං කරෝති. අපි මේකට මුලින් සෝ කියලා දාගමුකෝ. සෝ චත්තං කරෝති. හෙතෙම කුඩයක් කරයි. එයා කරන්නේ මොකක්ද? චත්තං. අන්න එහෙනම් මේකේ කර්මයේ බවට පත් වෙන්නේ මෙන්න මේ චත්තං කියන එක. යං වා කරෝති. යමක් කරයිද? චත්තං කරෝති. අන්න චත්තං කියන එක තමයි මෙතන කර්මයේ බවට පත් වෙන්නේ. අපි තව උදාහරණයක් බැලුවොත් මේ යං වා කරෝති කියන එකට චත්තං කියන එකට අමතරව
රතං කරෝති. රතං කරෝති. ඒකටත් සෝ කියලා දාගමුකෝ. සෝ රතං කරෝති. හෙතෙම රතයක් කරයි. එයා මොකක්ද කරන්නේ? රතයක් කරන්නේ. එයා රතයක් නිර්මාණය කරනවා. අන්න එයා ඒ කරපු එකට අපි කියනවා මේ වාක්‍යයේ කර්මය කියලා. කවුරු හරි කෙනෙක් යමක් කරනවා නම් ආන් ඒ කරපු දෙයට අපි කියනවා කර්මය කියලා. කරන දෙයකට විතරද කර්මය කියලා කියන්න පුළුවන්? නැහැ. මෙතන තව දුරටත් කියනවා කරන දෙයක් විතරක් නෙමෙයි. ඊට පස්සේ කියනවා යංවා පස්සති. පස්සති කියන එකේ තේරුම් දෙකක් ගන්න පුළුවන්. එකක් බලයි කියලා ගන්නත් පුළුවන්, දකි කියලා ගන්නත් පුළුවන්. අන්න යමක් දකිනවා නම් බලනවා නම් ඒකත් ගන්න පුළුවන් කර්මයේ විදිහට. රූපං පස්සති. රූපය දකි. නැත්නම් රූපය බලයි. බලයි කියලා ගමුකෝ. රූපං පස්සති. රූපය බලයි. මොකක්ද බලන්නේ? රූපය. අන්න ඒක වාක්‍යයේ කර්මය. රූපං පස්සති. සූර්යං පස්සති. චන්දං පස්සති. රුක්ඛං පස්සති. අංගේ දකින දේ අපිට ගන්න පුළුවන්. බලන දේ අපිට ගන්න පුළුවන් වාක්‍යයේ කර්මයේ හැටියට. ඊට පස්සේ කිව්වා යංවා සුනාති. යංවා සුනාති. යමක් අසයිද? යමක් අහනවා නම් ඒ අහන දේත් කර්මයේ විදිහට ගන්න පුළුවන්. සද්ධංති. ශබ්දයක් අසයි. අන්න එහෙනම් සද්දං කියන එක මෙතන කර්මය. සද්ධං සුනාති. ශබ්දයක් අසයි. ධම්මං සුනාති. ධර්මය අසයි. ගීතං සුනාති. ගීතං කියන එක කර්මය. ධම්මං කියන එක කර්මය. සද්දං කියන එක කර්මය. ගාතං සුනාති. ගාතාවක් අසයි. ඒ විදිහට. ඊට අමතරව තව උදාහරණ දෙකක් මෙතන දීලා තියෙනවා. එකක් කණ්ඨකං මද්දති. කණ්ඨකං. කණ්ඨක කියලා කියන්නේ කටුවට. මද්දති කියන එකේ තේරුම් කීපයක් තියෙනවා. මද්දති කියන එකේ මඩි කියන අදහස ගන්නත් පුළුවන්. කණ්ඨකං මද්දති. කටුව මඩි. විසංගිලති. විසගිලි. මේ වගේ තැන්වල කරනු ලබන්නේ යමක්ද? ආන් ඒක කර්මය. කරනු ලබනවා කිව්වට කරනවා නම් බලනවා නම් අහනවා නම් ඒ කරන බලන අහන දෙයට අපි කියනවා වාක්‍යයක කර්මය කියලා. ඒ කර්මය ගැන යං කරෝති තං කම්මං කියලා කර්මය විස්තර කළේ ඇයි? කම්ම මිච්ඡනේන ක්වත්තෝ. මෙතන මේ කම්ම කියන එක පෙන්වා දීමෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද? කම්මත්තේ ဒ ුතියා. ඊට පස්සේ ඉදිරියේදී කියනවනේ මෙන්න මේ කතාව කම්මත්තේ ဒ ුතියා කර්මාර්ථයේ ဒ ුතියාව යොදන්න ඕනි කියලා කාරකවලදී කියනවනේ. එතෙන්දී කර්මාර්ථය කියන එක තේරුම් ගන්න තමයි මේ යං කරෝති තං කම්මං කියලා තියෙන්නේ. එතකොට යමක් කරනවා නම් ඒක කර්මයේ බවට පත් වෙනවා. ඒ කර්මය ဒ ුතියාවෙන් තියන්න ඕනි කියලා කිව්වා. ඔන්න මූලිකව කම්ම කාරකයට අදාළ අපි තේරුම් ගන්න ඕනි කාරණය තමයි යමක් කරනවා නම් ඒකට අපි කර්මය කියලා කියනවා සහ ඒ කර්මාර්ථයේදී අපි යොදාගන්නේ ဒ ුතියාව කියන එක මතක තබා ගන්න ඕනි, සිහියේ තබා ගන්න ඕනි. මූලික හැඳින්වීම ඕක. හැබැයි ඔතනින් මේක ඉවර වෙන්නේ නැහැ. ඔය කර්මය සම්බන්ධයෙන් නොයෙකුත් බෙදීම් අපිට දකින්න පුළුවන් සාම්ප්‍රදායික ව්‍යාකරණයේ ඇතුළේදී. එකක් දෙකක් එහෙම නෙමෙයි. එහෙම බෙදීම් ගොඩක් තියෙනවා. එයින් එකක් බැලුවොත් සමහර අය කියනවා නැත්නම් සමහර අවස්ථාවලදී කියනවා මේ කියපු කර්මය කොටස් 3කට බෙදන්න පුළුවන් කියලා. කොටස් 3කට බෙදන්න පුළුවන්. තව සමහර තැන්වල කියනවා මේ කර්මය කොටස් 4යි කියලා. ඔය වගේ මේ කියපු කර්මයේ අපි සරලව කෙටියෙන් හඳුනාගත්තු මේ කර්මයේ නැවත අපට ප්‍රභේද දැක ගන්න පුළුවන්. එකක් තමයි මේ කියපු කර්මය කොටස් 3කට
ප්‍රභේදගත වෙනවා කියන කාරණය. මේ කර්මය කොටස් තුනකට ප්‍රභේදගත වෙනවා කියන කාරණය ඔන්න එකක්. අපි බලමු කොහොමද කොටස් තුනකට ප්‍රභේදගත වෙන්නේ කියලා. ඕකට අදාළව මේ රූප සිද්ධියේ දක්වන මෙන්න මෙහෙම විග්‍රහයක් තියෙනවා. ඒ විග්‍රහයත් මේකට සම්බන්ධ නිසා මම උඩින් ඒ විග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා. රූප සිද්ධිය කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොහොම කතාවක්ද? යං වා කරෝති යං වා විකරෝති යං වා පාපුනාති තං කම්ම සංඤං හෝති. යං වා කරෝති යමක් කරයිද යං වා විකරෝති වී කියන උපසර්ගය ආපු ගමන් අදහස වෙනස් වෙනවා. යමක් විකෘති බවට නැත්නම් වෙනස් බවට පත් කරනවද? යං වා කරෝති යමක් කරනවද? යං වා විකරෝති යමක් වෙනස් කරනවද? යං වා පාපුනාති යමක් සම්මුඛ බවට පැමිණෙනවද? ආන් ඒක කම්ම කියන සංඥාව ලබනවායි කියලා රූප සිද්ධිය විග්‍රහයක් තියෙනවා. කොට රූප සිද්ධියේ එන ඔය යං වා කරෝති යං වා විකරෝති යං වා පාපුනාති තං කම්ම සංඤං හෝති කියන තැන එන මේ කරුණු ටිකත් එක්ක මේ කර්මය ව්‍යාකරණ ඇදුරන් කොටස් තුනකට බෙදා ගන්නවා. නිබ්බත්ති කර්මය, විකති කර්මය සහ පත්ති කර්මය කියලා. නිබ්බත්ති කර්මය, විකති කර්මය සහ පත්ති කර්මය කියලා කර්මය කොටස් තුනකට බෙදා ගන්නවා. ඒකට බෙදා ගන්න පදනම් වෙන්නේ මෙන්න මේ රූප සිද්ධියේන විග්‍රහය. යං වා කරෝති යං වා විකරෝති යං වා පාපුනාති තං කම්ම සංඤං හෝති කියන මේ විග්‍රහයත් එක්ක කොටස් තුනකට මේක බෙදා ගන්නවා. අපි බලමු ඔය කොටස් තුනෙන් කියපු කාරණා වලින් අදහස් වෙන්නේ මොන මොන කාරණාද කියන එක. ඔය කොටස් තුනෙන් කියවෙන කාරණා වලින් පළවෙනි එක අපි කිව්වා නිබ්බත්ති කියලා. නිබ්බත්ති. නිබ්බත්ති කියලා කියන්නේ හට ගන්නවා කියන එකනේ. උපදිනවා කියන එකනේ. එහෙම නැත්නම් ඇති වෙනවා කියන එකනේ. එතකොට නිබ්බත්ති කර්මය කියලා කියන්නේ මොකද්ද? මේ යං වා කරෝති කියන එකෙන් අදහස් කරේ ඒක. ඒ කියන්නේ මීට කලින් නොතිබිච්ච දෙයක් ඒ ක්‍රියාව තුළින් නැත්නම් ඒ කර්මය තුළින් අලුතෙන් උපදිනවා නම් අලුතෙන් ඇති වෙනවා නම් ඒ කර්මයට කියනවා නිබ්බත්ති කර්මය කියලා. මීට කලින් ඒ දේ තිබුණේ නැහැ. හැබැයි මේ ක්‍රියාවෙන් පස්සේ ඒ නොතිබිච්ච දේ හට ගන්නවා අලුතින්ම. ආන් ඒකට කියනවා ව්‍යාකරණ ඇදුරුවරු නිබ්බත්ති කර්මය කියලා. ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ යං වා කරෝති කියන කාරණයත් සමග. යමක් අලුතෙන් කරනවා කියන අදහස. කොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙහෙම. මාතා පුත්තං විජායි. මාතා මව පුත්තං පුතු විජායි බිහි කළාය. මව දරුවෙක් බිහි කළා කියලා කියපුවාම දැන් මේ ක්‍රියාව කරන්න කලින් නැත්නම් මීට කලින් දරුවෙක් හිටියද? නැහැ. හැබැයි මව මේ කාර්ය කරයින් පස්සේ පෙර නොතිබිච්ච දරුවෙක් දැන් ඉන්නවා. පෙර නොතිබිච්ච දරුවෙක් දැන් අලුතෙන් ඉන්නවා. ආන් ඒකට අපි කියනවා නිබ්බත්ති කර්මය කියලා. නිබ්බත්ති කර්මය. ඒ කියන්නේ ඒ කර්මයත් එක්ක මොකද වෙන්නේ? මීට පෙර නොතිබිච්ච යමක් අලුතෙන් පහළ වෙලා තියෙනවා, හටගෙන තියෙනවා, ඇති වෙලා තියෙනවා. ඒකට අපි කියනවා නිබ්බත්ති කර්මය කියලා. නිබ්බත්ති කර්මය. අපිට තව උදාහරණ ගන්න පුළුවන් ඕනි තරම් අර කලින් අපි කතා කරපු උදාහරණ වලිනුත්. රතහං කරෝති. රතහකාරෝ රතහං කරෝති. රතකාරෝ රියකරුවා රතහං රතයක් කරෝති කරයි. උන්ද රතය හදන්න කලින් එතන රතයක් තිබුණාද? තිබුණේ නැහැ. හැබැයි එයාගේ ඒ කර්මයෙන් පසුව නැත්නම් ඒ ක්‍රියාවෙන් පසුව එතන පෙර නොතිබිච්ච රතයක් අලුතෙන් ඇති වෙලා තියෙනවා. ආන් ඒකට අපි ව්‍යාකරණයේදී කියනවා නිබ්බත්ති කර්මය කියලා. නිබ්බත්ති කර්මය කියලා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කම්මකාරෝ සත්තං කරෝති.
කම්කරුවා ආයුධයක් කරයි. එයා ඒ ආයුධය තනන්න කලින් එතන ආයුධයක් තිබුණේ නැහැ. හැබැයි එයා ඒක හැදුවයින් පස්සේ අලුතෙන් ආයුධයක් එතන තියෙනවා. පෙර නොතිබිච්ච එකක් අලුතෙන් තියෙනවා. ගටං කරෝති, කුම්භං කරෝති. ඔය වගේ ඕනෙ විදිහකට අපිට යොදා ගන්න පුළුවන්. යම්කිසි කර්මයක් තුලින් පෙර නොතිබිච්ච එකක් අලුතෙන් උත්පාදනය වෙනවා නම් ආන් ඒකට අපි කියනවා නිබ්බත්ති කර්මය කියලා. පෙර නොතිබූ යමක් අලුතෙන් ඉපදීම සිද්ධ වෙනවා නම් ඒකට කියනවා නිබ්බත්ති කර්මය කියලා. උදාහරණ විදිහට මාතා පුත්තං විජායි කියලා කියපුවාම ඊට පෙර එතන පුතෙක් හිටියේ නෑ. හැබැයි මව පුතු බිහි කිරීම කියන කාර්යය කළයින් පස්සේ එතන පුතෙක් ඉන්නවා අලුතෙන්. ඒකට කියනවා නිබ්බත්ති කර්මය කියලා. ඊළඟට දෙවනි ප්‍රභේදය එහෙම නැත්නම් කර්මයේ ඊළඟ ප්‍රභේදය තමයි විකති කර්මය. විකති කර්මයේදී වෙන්නේ අලුතෙන් ඉපදීම නෙමෙයි. එතෙන්දි වෙන්නේ මීට කලින් තිබිච්ච දෙයක් වෙනස් බවට පත් කරනවා. මීට කලින් තිබිච්ච දෙයක් තිබුණු ස්වභාවයෙන් වෙනස් බවට පත් කරනවා නම් ඒකට අපි කියනවා විකති කර්මය කියලා. වෙනසකටපත් කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් දාසෝ කට්ට මංගාරං කරෝති. දාසෝ කට්ටං අංගාරං කරෝති. දාසෝ දාසය කට්ටං දරලීය අංගාරං කරෝති. අඟුරු බවට පත් කරනවා. දැන් ඉස්සෙල්ලා එතන තිබුණේ දරලීයක්. හැබැයි ඒ දරලීය දැන් මොනවා බවට පත් වෙලාද? අඟුරු බවට පත් වෙලා. කලින් තිබුණේ දරලීය. හැබැයි ඒ ක්‍රියාවෙන් පස්සේ ඒ කර්මය විකෘතියකට පැමිණිලා තියෙනවා, වෙනසකට පැමිණිලා තියෙනවා. ආන් ඒකට අපි කියනවා විකති කම්ම කියලා. දාසෝ කට්ට මංගාරං කරෝති. අපිට ඕනනම් ගන්න පුළුවන් පුරිසෝ රුක්කං චින්දති. මිනිසා ගස සිඳී. එතන උනත් ඊට කලින් ගහ හොඳට තිබුණා. හැබැයි චින්දති කියන ක්‍රියාවත් එක්ක ඒක මොකද උනේ? වෙනසටපත් වුණා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් වීහයෝ ලුණාති කියලා අපිට ඉස්සලා හම්බුණා. කච්චායනේම හම්බ වෙන පාඩයක්. වීහයෝ ලුණාති. එතනත් ඊට කලින් හොඳට කුඹුරේ තිබිච්ච ගොයන් ටික ලුණාති. මේ ගොයන් කපලා එකතු කරායින් පස්සේ ඒ ටික වෙනසකටපත් වෙලා තියෙනවා. එතකොට පෙර තිබිච්ච දෙයක් වෙනසකටපත් වෙනවා නම් ඒ ක්‍රියාව තුළින් ආන් ඒකට අපි කියනවා විකති කර්මය කියලා. ඊළඟ එක තමයි පත්ති කර්මය. මේ යංවා විකරෝති කියන එකෙන් අදහස් කරේ විකති කම්ම කියන එක. යංවා විකරෝති. ඊට පස්සේ යංවා පාපුනාති. යංවා පාපුනාති කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ පත්ති කර්මය කියන එක. ඒකෙදි වෙන්නේ මොකද්ද? කලින් නොතිබිච්ච දෙයක්වත් නෙමෙයි. ඒක වෙනස් වෙන්නෙත් නෑ. කලින් තිබිච්ච දෙයක් හැබැයි අලුතෙන් සම්මුඛ කරනවා. මේට කලින් ඒක තිබිලා තියෙනවා. ඒක සම්මුඛ කිරීමක් තමයි මෙතනින් සිද්ධ කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් භික්ඛු ධම්මං සුනාති. භික්ෂුව ධර්මය අසයි. දැන් ධර්මය කියලා කියන්නේ මීට කලින් නොතිබිච්ච අලුත් 아무තු එකක්ද? නැහැ. ධර්මය කියන එක මීට කලින් තිබුණා. හැබැයි මේ භික්ෂුවට ඒක සමීප වෙලා තිබුණේ නැහැ. ඒ නිසා භික්ෂුව බණ ඇහුවෙන් පස්සේ ඒ භික්ෂුවට අර කලින් තිබිච්ච ධර්මය Tamanට සම්මුඛ වීමක් වෙනවා. භික්ඛු ධම්මං සුනාති. ඒ ධර්මය ඊට පෙර තිබුණා. ඒ තිබිච්ච ධර්මය ශ්‍රවණය කිරීමත් එක්ක ඔහුට සම්මුඛ වුණා. පෙර තිබිච්ච දෙයක් අලුතින් සම්මුඛ වීම පමණයි එතනදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ව්‍යාකරණ ආචාර්යවරු ඔන්න ඔය ක්‍රමයට විශේෂයෙන් රූප සිද්ධිය පෙන්වන විදිහට යංවා කරෝති යංවා විකරෝති යංවා පාපුනාති තං කම්ම සංඤං හෝති කියන මේ විග්‍රහයත් එක්ක කර්මය සම්බන්ධයෙන් කර්මයේ කොටස් තුනකට බෙදලා දක්වනවා. නිබ්බත්ති කර්මය, විකති කර්මය සහ පත්ති කර්මය කියලා. නිබ්බත්ති කර්මයේදී වෙන්නේ
පෙර නොතිබිච්ච දෙයක් අලුතෙන් පහළ වෙනවා. විකති කර්මයේදී වෙන්නේ පෙර තිබිච්ච දෙයක් වෙනසකට භාජනය වෙනවා. සහ පත්ති කර්මයේදී ඊට පෙර තිබිච්ච දෙයක් සම්මුඛ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔය අනුව කොටස් තුනකට මේක බෙදලා දක්වනවා. මේ සම්බන්ධයෙන් බාලාවතාරයේත් අදහස් දක්වලා තියෙනවා. බාලාවතාරයේ ඔකට බොහොම මේ පහසුවෙන් මතක තියාගන්න ගාථාවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. නිබ්බත්ති විකතිප්පත්ති භේදා කම්මං තිදහා යතහ. නිබ්බත්ති විකතිප්පත්ති භේදා කම්මං තිදහා යත. නිබ්බත්ති විකති පත්ති කියන විදිහට කර්මය තිදා තුන් ආකාර වෙනවාය කියලා සඳහන් කරනවා. නිබ්බත්ති විකතිප්පත්ති භේදා කම්මං තිදහා යත. ඒවට උදාහරණයක් දක්වනවා. කටං කරෝති ජාපේති. කටං කරෝති ජාපේති කට්ඨං රූපං විපස්සති. ඔන්න දැන් ඔය කියප එකට උදාහරණ පෙන්නනවා ඊළඟට. රූපං විපස්සති. අන්න නිබ්බත්ති කියප එකට කටං කරෝති. කටං කරෝති කියලා කියපුවාම පෙර නොතිබිච්ච එකක් අලුතෙන් උත්පාදනය වෙනවා නැත්නම් අලුතෙන් ඇති වෙනවා. කටං කරෝති. කට්ඨං ජාපේති. දරලීය දවයි. ඒ දරලීය දැවීමෙන් මොකද වෙන්නේ? විකති වෙනසකට භාජනය වෙනවා. පෙර තිබුණු ස්වභාවයට වඩා වෙනසකට භාජනය වෙනවා. රූපං විපස්සති. එතන තියෙන්නේ පත්ති කර්මය. ඒ කියන්නේ රූපය කියන එකත් කලින් තිබුණා. කලින් තිබුණා වුණාට දැකලා නැහැ. රූපං විපස්සති කියපුවාන් පෙර තිබිච්ච දෙයක් සම්මුඛ වීම පමණයි එතනදී සිද්ධ වෙලා තියෙන්නේ. ඔය විදිහට බාලාවතාරයේ මේක දක්වන්නේ නිබ්බත්ති විකතිප්පත්ති භේදා කම්මං තිදායත කටං කරෝති ජාපේති කට්ටං රූපං විපස්සති කියන විදිහට ඔය සම්බන්ධයෙන් බාලාවතාරයේ විග්‍රහය ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තව සමහර තැන්වලදී කර්මය සම්බන්ධයෙන් ඔයිට වඩා වෙනස් විදිහට ප්‍රභේදගත කොට දැක්වීමකුත් අපිට දකින්න පුළුවන්. දැන් ඔය අපි කතා කරේ කර්මය සම්බන්ධයෙන් කොටස් 3කට බෙදලා දක්වලා තියෙනවා කියන එකනේ. තව සමහර අවස්ථාවලදී කර්මය සම්බන්ධයෙන් කොටස් 4කට බෙදලා දක්වලා තියෙන බව දකින්න පුළුවන්. ඉච්ඡිත, අනිච්ඡිත, කතිත සහ අකතිත කියන විදිහට. ඉච්ඡිත කර්මය, අනිච්ඡිත කර්මය, කතිත කර්මය සහ අකතිත කර්මය කියලා තවත් ප්‍රභේද 4ක් දකින්න පුළුවන් කර්මය සම්බන්ධයෙන්. අපි මේවා ගැනත් විග්‍රහ කරගෙන බලමු. මේවයින් කවර කරුණුද කියවෙන්නේ කියන වග. පළවෙනි එක කියනවා ඉච්ඡිත කර්මය කියලා. ඒ කියන්නේ කර්තෘගේ කැමැත්තෙන් ඒක සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒකට ඉච්ඡිත කර්මය කියලා. කර්තෘ කැමැත්තෙන් ඒක කරන්නේ. එයාගේ කැමැත්තෙන් සිද්ධ වෙන දෙයක් නම් ඒකට කියනවා ඉච්ඡිත කර්මය කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියනවා පිතා නිවේසනං පවිසති. පියා නිවසට පිවිසේ. තාත්තා දවසේම මහන්සි වෙලා වැඩ කරලා හැන්දෑවේ ගෙදරට යන්නේ අකමැත්තෙන් නෙමෙයිනේ. ගෙදර යන්නේ කොයි වෙලාවෙ කියලාද බලාගෙන ඉන්නේ. එතකොට පිතා නිවේසනං පවිසති කියලා කියන්නේ ඉච්ඡිත කර්මයක්. ඒක එයා කැමැත්තෙන් කරන දෙයක්. ඉච්ඡිත කර්මයක්. එයා කැමැත්තෙන් සිද්ධ කරන දෙයක්. එයාගේ අකමැත්තක් එතන නැහැ.
පිතා නිවේසනං පවිසති. ඒක අපි ඒ නිසා ඉච්ඡිත කර්මයක් හැටියට සලකනවා. කර්තෘගේ කැමැත්තෙන් සිදුවන දෙයක් නිසා. තව ඕනනම් කියන්න පුළුවන් බුද්ධෝ ධම්මං දේසේති. බුදුරජ දහම් දෙසයි. නම් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ මොන වදයක්ද මේක කියලා හිතලා නෙමෙයිනේ. බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නේ. ඒ කියන්නේ කර්තෘගේ කැමැත්තෙන් ඒක සිද්ධ වෙන්නේ. කර්තෘගේ කැමැත්තෙන් ඒක සිද්ධ වෙන නිසා අපි කියනවා ඒක ඉච්ඡිත කර්මයක් කියලා. භික්ඛු ධම්මං සුනාති. භික්ෂුව ධර්ම ශ්‍රවණය කරයි. සාමාන්‍යයෙන් ගිහි මිනිස්සු නම් සමහර වෙලාවට අකමැත්තෙන් බණ අහන වෙලාවල් තියෙනවා. බණ ගෙදරක ගියපුවාන් අනේ හාමුදුරු මේක ඉවර කරන්නේ නැද්ද දන්නේ අපිට නැගිටලා යන්න කැම ටිකක් තීල් වෙනවා කියලා එහෙම හිතන වෙලාවල් තියෙනවා ගිහි මිනිස්සු. හැබැයි හාමුදුරුවෝ එහෙම නෑ. හාමුදුරුවෝ ධර්මයේ ශ්‍රවණය කරන්න බොහොම කැමති. නිසා භික්ඛු ධම්මං සුනාති කියන තැන ඉච්ඡිත කර්මයක් තියෙන්නේ. කැමැත්තෙන් ඒක සිද්ධ කරන්නේ. එමනම් අනිච්චිත කර්මය කියන්නේ මොකක්ද? අනිච්චිත කර්මය කියලා කියනවා අනිච්චිත කර්මය කියන තැනදි වෙන්නේ එතනදී මේ කර්තෘගේ 아무තු බලාපොරොත්තුවක් නැහැ මේක මෙහෙම වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ කැමැත්තක් නැහැ. ඒක සමහර විට හම්බෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්, අකමැත්තෙන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ওই දෙකම මෙතනදී ගන්න පුළුවන්. දැන් පළවෙනි එකේ පැහැදිලිවම කර්තෘගේ කැමැත්තෙන් ඒක සිද්ධ වෙන්නේ. අනිච්චිත කර්මය කියලා කියපුවහම එක්කෝ කර්තෘගේ විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් නොමැතිව හම්බෙන් සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කර්තෘගේ අකමැත්තෙන් සිද්ධ වෙන්න දෙයක් වෙන්නත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පුරිසෝ විසංගිලති. මිනිස්සයා විසගිලි. කවුරුවක් කැමැත්තෙන් විස බොනවද? කවුරුවක් කැමැත්තෙන් විසගිලින්නේ නැහැ. විසගිලින්නේ එහෙනම් කාගේ හරි බල කිරීමකට යටත් කිරීමකට බොහොම අකමැත්තෙන් ඒක කරන්න වෙලා තියෙන නිසා ඒගොල්ලෝ කරනවා වෙන්න පුළුවන්. එතෙන්දී ඒක අනිච්චිත කර්මයක්. ඒ වගේම තව මෙන්න මේ වගේ අවස්ථාවලදී ඒක වෙන්න පුළුවන් විශේෂ මෙහෙයවීමක් වගේ දෙයකින් තොරව තමාගේ අභිමතයකින් තොරව හම්බෙන් ඒක සිද්ධ වෙන්නත් පුළුවන්. ඒකත් අපි කියනවා අනිච්චිත කර්මය කියලා. ගාමං ගච්ඡන්තෝ රුක්ක මූල මුපසංකමති. මිනිස්සෙක් යනවා ගමට යන්න හිතාගෙන පයින් නගරේ ඉඳන්. නගරේ ඉඳන් ගමට යන්න හිතාගෙන පයින් යනකොට පාර දිගේ යනකොට එයා හම්බෙන් ගහක් මුලට එනවා. ඒක එයාගේ කැමැත්තෙන් සිද්ධ වෙච්ච දෙයක්ුත් නෙමෙයි අකමැත්තෙන් වෙච්ච දෙයක්ුත් නෙමෙයි අහම්බෙන් වෙච්ච දෙයක්. ආන් එහෙම හම්බෙන් වෙන දෙයකට අපිට කියන්න පුළුවන් අනිච්චිත කර්මයක් කියලා. එහෙම නැත්නම් අකමැත්තෙන් අර පුරිසෝ විසංගිලති වගේ තැන්වල කියපු විදිහට අකමැත්තෙන් වෙන දෙයකටත් අනිච්චිත කර්මයක් කියලා කියන්න පුළුවන්. කොට ඉච්ඡිත කර්ම සහ අනිච්චිත කර්ම කියලා අපිට ඔය හතරෙන් පළවෙනි දෙක ගන්න පුළුවන්. කර්තෘගේ කැමැත්තෙන් සිදුවෙනවා නම් ඒක ඉච්ඡිත කර්මයක්. අකමැත්තෙන් හෝ අහම්බෙන් සිද්ධ වෙනවා නම් ඒක අනිච්චිත කර්මයක් විදිහට සලකන්න පුළුවන්කම තියෙනවා. ඊතුරු දෙක මේකේ කතිත කර්මය සහ අකතිත කර්මය කියලා තමයි අපි සලකන්නේ. කතිත සහ අකතිත. කතිත කියන්නේ කියන ලද කියන එකනේ. කතිත. කතිත කියන ලද. අකතිත. අකතිත කියපුවා නොකියන ලද කියන තේරුමනේ එහෙමනම් එන්නේ. මෙතන අපි ගත්තොත් මේ කතිත අකතිත කියන දෙකේ තේරුම තමයි කතිත කියලා කියනවා වාක්‍ය දිහා බැලූ බැල්මටම ප්‍රකටව පේනවා ඒක. බැලූ බැල්මට හොඳට පේනවා අප්පා මේකනේ කර්මය කියලා පේනවා. ආන්ගේ පේන කර්මයට කියනවා කතිත කර්මය කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. එහෙම ප්‍රකටව පේන කර්මය. බ්‍රාහ්මනෝ කම්බලං යාචති. බ්‍රාහ්මනෝ කම්බලං යාචති. මේ වාක්‍ය දිහා බලපුවාන් හෙන්රිකල් දේරට උනත් පේනවා බ්‍රාහ්මනෝ කම්බලං යාචති. යාචති කවුද? බ්‍රාහ්මනෝ බමුණ මොකද්ද ඉල්ලන්නේ? කම්බලං. ඒක ප්‍රකටව පේනවා. ඇස්පේ නැති මිනිස්සුන්ට උනත් මේක අහනකොට තේරෙනවා බ්‍රාහ්මනෝ කම්බලං යාචති කියපන් මේකේ කර්මය මොකද්ද? කම්බලං.
ආන් එහෙම ප්‍රකටව පේන කර්මයට අපි කියනවා කතිත කර්මය කියලා. සමහර ඒවායි කර්මය එහෙම ප්‍රකට වෙලා පේන්නේ නැහැ. එහෙම නැත්නම් එහෙම බැලූ බැල්මට කර්මය දැකලා තේරුම් ගන්න බැරි තැන් තියෙනවා. ඒක අප්‍රකටයි හැංගිලා තියෙන කර්ම තියෙනවා. ආන් එහෙම හැංගිලා තියෙන කර්මයට කියනවා අකතිත කර්මය. එහෙම නැත්නම් ඒකට අපි තව නමක් කියනවා අප්‍රධාන කර්මය. නොකියන ලද කර්මය, අප්‍රකට කර්මය, අප්‍රධාන කර්මය කියලා ඒකට කියන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මේ වගේ තැන්වල විශේෂයෙන් ඔය මේ ප්‍රයෝජ්‍යයක් මේ වගේ තැන්වල අපිට ගන්න පුළුවන්. අපි කියමු මෙහෙම බ්‍රාහ්මනෝ යඤ්ඤ දත්තං කම්බලං යාචති. ඔන්න දැන් ඔය කතිත අකතිත කර්ම දෙකම ඕක ඇතුලේ තියෙනවා. අපි අර ඉස්සල්ලා ගත්තු වාක්‍යෙම තව පොඩ්ඩක් දියුණු කරලා ගන්නකොට ඔය දෙකම මෙතන තියෙනවා. බ්‍රාහ්මනෝ යඤ්ඤ දත්තං කම්බලං යාචති. යාචති ආඛ්‍යාතිය බ්‍රාහ්මනෝ උක්තේ. බමුණා ඉල්ලයි. බමුණා ඉල්ලන්නේ මොකද්ද? බමුණා ඉල්ලන්නේ කම්බලං. කම්බලං යාචති. යන්න කතිත කර්මය. මේකේ කතිත කර්මය පොට්ටේකට උනත් පේන කර්මය නැත්නම් අන්ධයෙකුට උනත් පේන කර්මය තමයි කම්බලං. ඉල්ලන්නේ මොකද්ද? කම්බලං. හැබැයි මේක ඇතුලේ තියෙනවා අප්‍රකට කර්මයක් නොපෙනෙන කර්මයක්. මොකක්ද ආන්ගේ නොපෙනෙන කර්මය? යඤ්ඤ දත්තං කාගෙන්ද ආයක ඉල්ලන්නේ? යඤ්ඤ දත්තගෙන්. යඤ්ඤ දත්තං කම්බලං යාචති. හැබැයි මේ වාක්‍ය දිහා බැලූ බැල්මට මේ යඤ්ඤ දත්තං කියන එක ප්‍රධාන කර්මය වෙන්නෙත් නෑ, ප්‍රකට වෙලා පේන්නෙත් නෑ, පැහැදිලිව පේන්නෙත් නෑ අපිට. ඒක ටිකක් මහන්සියලා බලනකොට තමයි අපිට පේන්නේ මේකයි දෙකම කර්මනි කියලා. බැලූ බැල්මට පේන කර්මය කම්බලං කියන එක. ඒ නිසා ඒක කතිත කර්මය. යඤ්ඤ දත්තං කියන එක බැලූ බැල්මට නොපෙනෙන නිසා, අප්‍රකට නිසා, අප්‍රධාන නිසා ඒකට කියනවා අකතිත කර්මය කියලා. ඔය විදිහට කතිත කර්මය සහ අකතිත කර්මය කියලත් ප්‍රභේදගත කරලා තියෙනවා. ඔය ඒ අනුව කර්මය සම්බන්ධයෙන් ගත්තාම කර්මය ඉච්ඡිත, අනිච්ඡිත, කතිත සහ අකතිත කියලා කොටස් හතරකට ව්‍යාකරණේ බෙදලා පෙන්නලත් තියෙනවා. ඔන්න දැන් තමයි අපි මේකේ තියෙන මේ විශේෂ සහ වැදගත්ම කාරණා ගැන කතා කරන්නේ. දැන් ဒုတိ ාව නැත්නම් කර්මකාරකයේ යෙදෙන ප්‍රධාන අර්ථය තමයි කර්මය. කම්මත්තේ ဒုတိ යා කිව්වා, යං කරෝති තං කම්මං කිව්වා. එතකොට ඒ අර්ථයේ ဒုတိ ාව යෙදෙනවකෝ ඔන්න කර්මකාරකයේ සම්බන්ධයෙන් අපේ පැහැදිලි කර ගැනීම සහ ඒක තවදුරටත් අපි දියුණු කරගත්තා. එහෙම නැත්නම් විස්තරණය කරගත්තා. ඒ කර්මය නිබ්බත්ති, විකති, පත්ති කියලා කොටස් තුනකට බෙදෙනවා. එහෙම නැත්නම් ඉච්ඡිත, අනිච්ඡිත, කතිත, අකතිත කියලා කොටස් හතරකට බෙදෙනවා කියලා උදාහරණත් එක්ක කතා කරා. ඔය කියපු කර්මය සම්බන්ධයෙන්. කොට දැන් ဒုတိ ා විභක්තිය යෙදෙන්නේ කර්මාර්ථයේ පමණක්ද? නැහැ. ဒုတိ ාව තව අර්ථවල යෙදෙනවා. මෙතනින් එහාට අපි බලන්නේ ආන්ගේ ဒုတိ ාව යෙදෙන සෙසු අර්ථ මොනවාද කියලා විමසලා බලන්න. ආන්ගේ වෙනත් අර්ථ මොනවද ဒုတိ ාවේ යෙදෙන? ආන් ඒව ගැන තමයි මෙතන ඉඳලා මේ පාඩමේ ඉදිරියට විමසලා බලන්නේ. එහෙම ဒုတိ ාවේ යෙදෙන තව අර්ථයක් ගැන දක්වනවා කච්චායනයේ සහ තදනුබද්ධ ග්‍රන්ථවල කාලද්ධාන මච්ඡන්ත සංයෝගේ. කාලද්ධාන මච්ඡන්ත සංයෝගේ. මෙතන වචන දෙකක් තියෙනවා. කාල සහ අද්ධාන. කාල සහ අද්ධාන. කාල කියලා කියනවා කාලයට. කාලය. අද්ධාන කියලා කියනවා දුර. එතකොට කාලය සහ දුර සමග බැඳුණු අච්ඡන්ත සංයෝගේ. අච්ඡන්ත කියලා කිය අතොරක් නැති, ગેප් එකක් නැති, පරතරයක් නැති සංයෝගේ බැඳිලා තියෙනවා නම් කාලය සමග හෝ දුර සමග පරතරයක් නැතුව බැඳිලා තියෙනවා නම් අන්න ඒ අර්ථවලදී
මොකක්ද යෙදෙන්නේ? ဒုတိ ය විභක්තිය යෙදෙනවයි කියන එක යට තියෙන වෘතියෙන් පේනවා. කාලද්ධාන මච්ඡන්ත සංයෝගේ කාලය සහ දුර සමග බැඳුණු අත්‍යන්ත සංයෝගයෙහි ဒုတိ ය විභක්තිය යෙදෙනවා. මේ තව දුරටත් පැහැදිලිව කියන්නේ කාලද්ධානං අච්ඡන්ත සංයෝගේ ဒုတိ ය විභක්ති හෝති. කාල අද්ධානං කාල කිව්වේ කාලය අද්ධාන කිව්වේ දුර සමග බැඳුණු අච්ඡන්ත සංයෝගයේ අත්‍යන්ත සංයෝගයෙහි ဒုတိ ය විභක්තිය හෝති. ဒုတိ ය විභක්තිය යෙදෙනවාය කියලා කියනවා. කාලය සමග ඒ වගේම දුර සමග යෙදුණු අත්‍යන්ත සංයෝගයෙහි ဒုတိ ය යෙදෙනවයි කියලා කියනවා. අත්‍යන්ත සංයෝගය කියලා කිව්වේ අතොරක් නැතිව බැඳී පවතිනවා නම් එහෙමත් නැත්නම් පරතරයක් නැතිව බැඳී පවතින කාල ද්‍රව්‍ය එවැගේම දුර ආදිය සමග බැඳිලා පවතිනවා නම් ඒවට අපි කියනවා අච්ඡන්ත සංයෝගය කියලා. ඒකත් කොටස් කිහිපයකට අපිට බෙදා ගන්න පුළුවන් යෙදෙන විදිහත් එක්ක එකක් තමයි කාලයත් එක්ක බැඳිච්ච අච්ඡන්ත සංයෝගය ගන්න පුළුවන්. කාලයත් එක්ක අච්ඡන්ත සංයෝගය බැඳෙන්නේ කොහොමද? කාල. එතකොට යම්කිසි නිශ්චිත කාලයක් එක දිගට ඒ ක්‍රියාව සිද්ධ වෙනවා නම් ඒකත් එක්ක බැඳිච්ච කර්මය අපි කියනවා කාලාර්ථයේ අත්‍යන්ත සංයෝගය කියලා. කාල අර්ථයේ අත්‍යන්ත සංයෝගය කියලා අපිට සලකන්න පුළුවන්. දැන් මෙතන ගත්තොත් එහෙම මාසං මන්සෝදනං බුඤ්ජති. මාසං මන්සෝදනං බුඤ්ජති. මාසං මසක් මන්සෝදනං බුඤ්ජති මස් සහ බත් බුදී. මාසයක් යනකම් වෙන කිසි දෙයක් කන්නේ මස් සහ බත් තමයි කන්නේ. සමහර විට වැද්දෙක් කියලා අපි හිතමුකෝ. එයයි ඒ මාසෙම වෙන මොකෝ තෙලෝලු ಜಾති එහෙම නැත්නම් වෙන මොකුත් ව්‍යංජන ಜಾති කන්නේ නැහැ. එයයි කන්නේ මාසෙ පුරාවටම මොනවද? මාසං මන්සෝදනං බුඤ්ජති. මාසෙ ඉවර වෙනකම්ම මිනිහා කාලා තියෙන්නේ මසුයි බතුයි විතරයි. කියනවා මාසං මන්සෝදනං බුඤ්ජි. කාලයේ විදිහට ගත්තාම මේ මාසෙ පුරාවටම ગેප් එකක් නැහැ, කැඩීමක් නැහැ, පරතරයක් නැහැ. මේ මාසෙ පුරාවටම උන්ද කාලා තියෙන්නේ ඒව විතරයි. අන්න කාලාර්ථයේ අත්‍යන්ත සංයෝගයක්. මාසං මන්සෝදනං බුඤ්ජති. එහෙම නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි අහලා තියෙනවනේ ඔය බුදුහාමුදුරුවෝ 3 මාසයක් එක දිගට අභිධර්මයේ හෙවත් විජම්බන දේශනා කළයි කියලා. අපිට කියන්න පුළුවන් ඒක මෙහෙම සත්තා තයෝ මාසේ අභිධම්මං දේසේසි. සත්තා තයෝ මාසේ අභිධම්මං දේසේසි. සත්තා ශාස්ත්‍රූන් වහන්සේ තයෝ මාසේ 3 මාසක් අභිධම්මං දේසේසි අභිධර්මයේ දේශනා කළහ. බුදුහාමුදුරුවෝ මාස 3ක් පුරාවට අභිධර්මයේ දේශනා කළා. ඒ මාස 3 කොහෙවත් කැඩුනේ බිඳුනේ නැවතුනේ ගැලවුනේ නැහැ. එක දිගටම මාස 3ම අභිධර්මයේ දේශනා කළා. ඒකට කියනවා අච්ඡන්ත සංයෝගය කියලා. එතන තියෙන්නේ කාලාර්ථය. එතකොට අත්‍යන්ත සංයෝගයේ යෙදෙන්න පුළුවන් එක අර්ථයක් තමයි කාලාර්ථයේ යෙදෙන්න පුළුවන් අත්‍යන්ත සංයෝගය. ඊළඟට තව අත්‍යන්ත සංයෝගයේ යෙදෙන්න පුළුවන් තැනක් තමයි අද්ධාන කියලා අපිට හම්බුණා. කාල අද්ධාන. අද්ධාන කියපුවහම ඔය මාර්ග වගේ අර්ථයක් තියෙනවා. අද්ධාන මාර්ග. අපිට කියන්න පුළුවන් මෙහෙම. යෝජනං දීඝෝ පබ්බතෝ. දීඝෝ පබ්බතෝ. පබ්බතෝ පර්වතය යෝජනං දීඝෝ යදුනක් දිගය. ඒකට අපි කියනවා අද්ධාන අර්ථය කියලා. මාර්ගාර්ථය එහෙම නැත්නම් දුර කියන අර්ථය. පබ්බතෝ පර්වතේ යෝජනං දීඝෝ යදුන ඉවර වෙනකන් ගල කොහෙන්වත් ඉවර වෙලා නැහැ. ගල යදුන ඉවර වෙනකම්ම තියෙනවා පටන් ගත්ත තැන ඉඳන්. ඒ නිසා අපි කියනවා යෝජනං දීඝෝ පබ්බතෝ. යෝජනං දීඝෝ පබ්බතෝ.
ඒ හා සමානම එකක් තමයි මේ යෝජනං වනරාජි. මුල කියපු අර මේ කාලාර්ථයට සමානයි මාසං සජ්ජායති. යෝජනං දීගෝ පබ්බතෝ අපි ඔය කියපු එක. යෝජනං දීගෝ පබ්බතෝ. ඊළඟට කෝසං සජ්ජායති කියන තැනත් කාලාර්ථය තියෙන. එතකොට ඔන්න කාල අර්ථයේ එහෙම නැත්නම් අධධාන අර්ථයේ අත්‍යන්ත සංයෝගයේදී ဒုတိ ය විභක්තිය යෙදෙනවා. ඒ වගේම තව සමහර වෙලාවට ಗುಣ අර්ථයේ යෙදෙන්නත් පුළුවන්. එහෙම තැනක් තමයි මේ සරදං රමණීය නදී කියන උදාහරණය ගත්තාම සරදං කියලා උතන කියන්නේ සරත් සමයෙහි නදිය රමණීය විසිතුරුය නැත්නම් සිත්කලුය. එතන තියෙන්නේ ಗುಣ අර්ථය කියලා අපි ඒ අර්ථයට කියනවා. ඔය කියන අර්ථ තුනේම අත්‍යන්ත සංයෝගයේ දෙන්න පුළුවන්, කාලාර්ථයේ දෙන්න පුළුවන්, අධධාන අර්ථයේ දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ಗುಣ අර්ථයේ දෙන්න පුළුවන්. ඔය කවර අර්ථයක යෙදුනත් ඔය කියන අර්ථවලදී අත්‍යන්ත සංයෝගයේ ဒုတိ ය විභක්තිය යෙදෙනවා කියන එක තමයි ව්‍යාකරණඥයින්ගේ සහ සාම්ප්‍රදායික ව්‍යාකරණයෙහි මතය අදහස බවට පත් වෙන්නේ. ඊළඟට ဒုတိ යව යෙදෙන තව අවස්ථාවක් තමයි, අවස්ථා දෙකක් තියෙනවා මෙතන. කම්මප්ප වදනීයාදී වචනීය යුත්තේ. කම්මප්ප වචනීය යුත්තේ. මෙතන මේ අකුරක් වැරදිලා තියෙනවා. මෙතන ඡයන් එන්න ඕනේ. කම්මප්ප වචනීය යුත්තේ. කර්ම ප්‍රවචනීය කියන අර්ථයෙත් මොකද වෙන්නේ? ဒုတိ ය විභක්තිය යෙදෙනවා. කම්මප්ප වචනීය යුත්තේ ဒုတိ ය විභක්ති හෝති. කර්ම ප්‍රවචනීයාර්ථයෙහි ဒုတိ ය විභක්තිය යෙදෙනවාය කියලා කියනවා. අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු මොකක්ද මේ කියන කර්ම ප්‍රවචනීය අර්ථය කියන එක මුලින්ම පැහැදිලි කරගමු. එතකොට අපිට වඩා පහසුයි මේ කියන කාරණය තේරුම් ගන්නට. කොට ဒုတိ ය වේදෙන තවත් අවස්ථාවක් හැටියට අපි සලකනවා කර්ම ප්‍රවචනීය අර්ථය. කර්ම ප්‍රවචනීය අර්ථය කියලා අපි කියනවා යම් කිසි නිපාත හෝ උපසර්ග පද යෙදීම තුලින්, නිපාත පදයක් හෝ උපසර්ග පදයක් තුලින් ဒုတိ ය අර්ථය ප්‍රකට වෙනවා නම්, යම් කිසි නිපාත පදයක් මගින් හෝ උපසර්ග පදයක් මගින් හෝ ဒုတိ යාර්ථය ප්‍රකට වෙනවා නම් ආන් ඒකට අපි කියනවා කර්ම ප්‍රවචනීයාර්ථය කියලා. එහෙම නැත්නම් කර්මාර්ථය ප්‍රකට වන නිපාත උපසර්ග යෙදුණු අවස්ථාවලට අපි කියනවා කර්ම ප්‍රවචනීයාර්ථය කියලා, කර්ම ප්‍රවචනීය පද කියලා. ඒ බඳු අවස්ථාවලදී ဒုတိ යාවෙන් ဒုတိ ය විභක්තිය භාවිත වෙනවා, යෙදෙනවා. නිපාත ගත්තොත් සාමාන්‍යයෙන් ඒ වගේ නිපාත තමයි මේ දි කියන නිපාතය, නින්දා වේවා කියන දී කියන නිපාතය. එහෙම නැත්නම් තව එහෙම උපසර්ග ගත්තොත් උපසර්ග ගොඩක් තියෙනවා. පති, පරි, ඊළඟට අනු, අභි වගේ මෙහෙම උපසර්ග අපි කියන ඔය අර්ථයේ උපසර්ග පද කියලා. මෙන්න මේ වගේ නිපාත හෝ උපසර්ග දී ආදී ဒုတိ යාර්ථය ප්‍රකට කරන නිපාත පද හෝ පතිපරි අනුඅභි වගේ ဒုတိ යාර්ථය ප්‍රකට කරන උපසර්ග පද යෙදුනහම ඒකට අපි කියනවා කර්ම ප්‍රවචනීය කියලා. ආන් එහෙම වචනත් එක්ක ဒုတိ ය විභක්තිය යෙදෙනවා. දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා අබ්බුග්ගතෝ කියලා. අබ්බුග්ගතෝ කියන එක හැදෙන්නේ අපි අර ඉස්සෙල්ලා කියපු මෙන්න මේ අභි කියන උපසර්ගයත් එක්ක යෙදිලා. අභි කියන උපසර්ගයත් එක්ක යෙදිලා තමයි අබ්බුග්ගතෝ, අභි උග්ගතෝ, අබ්බුග්ගතෝ කියලානේ හැදෙන්නේ. කොට මෙතන තියෙනවා
තංකෝපන භගවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ. මෙතන භගවන්තං ගෝතමං කියලා යෙදිලා තියෙන්නේ. හැබැයි හරිනම් ඔතන එන්න ඕනි චට්ටි විභක්තිය. නමුත් ဒုတိ යාවෙන් තමයි යෙදිලා තියෙන්නේ. භවන්තං ගෝතමං. භවන්තං ගෝතමං ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා. නමුත් චට්ටියෙන් හරිනම් එන්න ඕනි. හැබැයි මෙන්න මේ අභි කියන උපසර්ගයේ කර්ම ප්‍රවචනීය නිසා මේක ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා. ආන් ඒකට තමයි අපි ඔය කර්ම ප්‍රවචනීයාර්ථය කියලා කියන්නේ. ඊළඟට මෙතනත් එහෙමයි පබ්බජිතං අනුපබ්බජින්සු. අනුපබ්බජින්සු. අනු කියන උපසර්ගයේ යෙදිලා තියෙන නිසා මෙතන පබ්බජිතං කියලා ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා. පබ්බජිතං කියලා ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා. අපි මේක තව හොඳින් පැහැදිලි කරගමු. ඔය කර්ම ප්‍රවචනීයාර්ථය කියන එක මං කියවා නිපාත උපසර්ග දෙකම යෙදුනහම මේක වෙනවාය කියලා. ဒုတိ යා විභක්තිය සමග යෙදෙන එහෙම නිපාතයක් විදිහට මං කිව්වා දී කියන නිපාතය. දී කියන නිපාතය. කොට ඔය දී කියන නිපාතයේ යෙදිලා හදා ගන්න පුළුවන් මෙන්න මෙහෙම වාක්‍යයක්. දී බ්‍රාහ්මනස්ස හන්තාරං. වාක්‍ය තේරුම ගත්තොත් බමුණන් නසන්නාට නින්දා වේවා. දී බ්‍රාහ්මනස්ස හන්තාරං. බමුණන් නසන්නාට නින්දා වේවා. කොට මෙතන මෙන්න මේ දී කියන උපසර්ගයේ මේ නිපාතේ බලපෑමෙන් මේක හන්තාරං කියලා ဒုတိ යා විභක්තියෙන් යෙදිලා තියෙනවා. මේක කර්ම ප්‍රවචනීය නිසා. කර්ම ප්‍රවචනීය නිසා. දාර අපි ඉස්සෙල්ලා කියපු ඊට පස්සේ උපසර්ග ගත්තොත් පබ්බ ජිතං අනුපබ්බ ජින්සු. මෙන්න මේ අනු කියන උපසර්ගය නිසා තමයි ඒක කර්ම ප්‍රවචනීය නිසා තමයි මේක පබ්බ ජිතං කියලා යෙදුනේ. ඊළඟට භවන්තං ගෝතමං එවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ. අභි කියන උපසර්ගය හන්දා භවන්තං ගෝතමං කියලා ඒක ဒုတိ යාවෙන් යෙදුනා. නැත්නම් සාමාන්‍යයෙන් යෙදෙන්න ඕනි චට්ටියෙන්. මෙතනත් චට්ටියෙන් යෙදෙන්න ඕනි එක ဒုတိ යාවෙන් යෙදුනා මේ අනු කියන උපසර්ගය නිසා. එතකොට මේ අනු අභි වගේ උපසර්ග පද ඒ වගේම දී වගේ නිපාත පද වලට අපි කියනවා කර්ම ප්‍රවචනීය කියලා. ආන් එහෙම කර්ම ප්‍රවචනීය පද යෙදුනයින් පස්සේ එතනදී ဒုတိ යා විභක්තිය යෙදෙනවා. ඔයිට අමතරව ဒုတိ යාව යෙදෙන තව අර්ථ අපිට දකින්න පුළුවන්. එහෙම තව අවස්ථාවක් තමයි මේ කියන්නේ ගති බුද්ධි බුජපට හර කර සයාදීනං කාරිතේවා. මෙන්න මේ කියන ධාතුන් සමග කාරිතාර්ථයේ යෙදෙන කොටත් ගති බුද්ධි බුජපට හර කර සයාදීනං පයෝගේ කාරිතේ ဒုတိ යා විභක්ති හෝතේ. කාරිතේ නැත්නම් ප්‍රයෝජ්‍යාර්ථයේ යෙදෙනකොට ဒုတိ යාව යෙදෙනවාය කියලා කියනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පුරිසෝ ගාමං ගච්ඡති කියලා වාක්‍ය ගත්තාම පුරිසෝ ගාමං ගච්ඡති. සාමාන්‍යයෙන් එහෙමනේ වාක්‍යය දෙන්නේ. පුරිසෝ ගාමං ගච්ඡති කියන වාක්‍යයේ මේ පුරිසෝ කියන පදය වෙනස් වෙනවා. ඔක කාරිතාර්ථයේ හෙවත් ප්‍රයෝජ්‍යාර්ථයේ දෙනකොට අපිට ගන්න පුළුවන් මෙතනට මුලට අපි දාගමු මොකක් හරි අධිපතිනා. අධිපතිනා අර පුරිසෝ කියන එක පුරිසං කියලා වෙනස් වෙනවා. අධිපතිනා පුරිසං ගාමං ගාමයති.
අධිපතිනා පුරිසං ගාමං ගාමයති. අධිපතියා විසින් පුරුෂයා ගමට යවනු ලැබේ. එතකොට මෙතන මේ පුරිසෝ කියලා තිබිච්ච එක හේතු අර්ථයට යනකොට පුරිසං කියලා ဒုတိ යාවෙන් යෙදෙනවා. එතකොට මේ ගති, බුද්ධි, බුජ, පට, හර, කර, සය කියන මේ ධාතුන් එක්ක කාරිතාර්ථයේ යෙදෙනකොට ဒုတိ යා විභක්තියට හැරෙනවා කියන එකයි මෙතන කියන්නේ. ඊට අමතරව තව අර්ථ ගණනාවක් අපිට දකින්න පුළුවන් එහෙම යෙදෙන ඒවා. එකක් තමයි අපි කියනවා එහෙම අර්ථ කීපයක් මම තව මතක් කරන්නම්. එකක් අපි කියන උපලක්ෂණාර්ථය කියලා. උපලක්ෂණාර්ථයේ ဒုတိ යා විභක්තිය යෙදෙනවා. උපලක්ෂණාර්ථය. මොකද්ද මේ උපලක්ෂණාර්ථය කියලා කියන්නේ? උපලක්ෂණ කියලා කියන්නේ සමීප කියන අදහස. උපලක්ෂණ සමීප. ඔය සමීප කියන අර්ථය ගත්තාම රුක්කං පති අනුවිජ්ජෝතතේ කියලා අපිට ගන්න පුළුවන්. ඒ වගේ තැන්වල උපලක්ෂණාර්ථයේ සමීපාර්ථයේ යෙදෙනවා. රුක්කං පති විජ්ජෝතතේ ඡන්தோ. රුක්කං පති විජ්ජෝතතේ ඡන්தோ වගේ තැන්වලදී අර පති කියන එකේ බලපෑමෙන් උපලක්ෂණාර්ථයේ යෙදিলা තියෙන නිසා එතන රුක්කං කියලා යෙදিলা තියෙනවා. එහෙම නැත්නම් රුක්කස්ස කියලා තමයි යෙදෙන්න ඕනේ. නමුත් රුක්ඛං පති කියලා උපලක්ෂණාර්ථයේ යෙදিলা තියෙනවා. ඔය උපලක්ෂණාර්ථයේත් ဒုတိ යා විභක්තිය යෙදෙනවා. ඒ උපලක්ෂණාර්ථයේ යෙදෙන උපසර්ග කීපයක් තියෙනවා. පරිපති අනු වගේ උපසර්ග අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඒ උපසර්ගත් එක්ක ඔය අර්ථයේ යෙදෙනවා. ඊට පස්සේ ගත්තාම ඉත්තම් බුතාර්ථය කියන අර්ථයේ ඉත්තම් බුතාර්ථයේ ඉත්තං භූතාර්ථයේ ဒုတိ යාව යෙදෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සාධු දේවදත්තෝ මාතරං පති වගේ තැන්වලදී මාතරං කියන තැන ဒုတိ යාව යෙදিলা තියෙනවා. ඉත්තං භූතාර්ථය කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ඉස්සෙල්ලා එහෙම නොවිච්ච එකක් පස්සේ එහෙම වෙනවා නම් ඒකට අපි කියනවා ඉත්තං භූතාර්ථය කියලා. ඒ වගේ තැන්වලදී අපිට ဒုတိ යාව යොදා ගන්න පුළුවන්. ඕක සිංහලයේ මේ සිද සංගරාවට එනකොට දෙව්දත් මවට මැනවි කියලා සිංහලයේදී යෙදিলা තියෙනවා. ඊට පස්සේ තව විවිධ අර්ථවල යෙදෙනවා. ඔය භාගාර්ථය ඊළඟට විච්ඡාර්ථය වගේ අර්ථවල යෙදিলা තියෙන බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ විවිධ විභක්තිවල යෙදෙන්න ඕනි පද සමහර වෙලාවට ဒုတိ යා විභක්තියෙන් යෙදিলা තියෙන බවත් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම මේ තතියා විභක්තියෙන් යෙදෙන්න ඕනි එකක්. සචේ මං නාල පිස්ස කියලා ගත්තාම එතන එන්න ඕනේ හරිනම් සචේ මං නෙමේ මයා. හැබැයි මයා කියන එක මේක ဒုတိ යාවෙන් තතියාව ဒုတိ යාර්ථයෙන් ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා. තතියාර්ථයෙහි ဒုတိ යාව යෙදිලා තියෙනවා. මයා කියන අර්ථයේ ဒုတိ යාව යෙදිලා තියෙනවා. මං නාල පිස්ස කියලා. ඔය වගේ අනෙක් විභක්ති වලත් එහෙම යෙදිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ධම්මං විනා කුතෝ සුඛං විනා ධම්මං කුතෝ සුඛං කියලා ගත්තොත් එහෙම අපි ඒත් තතියාවෙන් යෙදෙන්න ඕනි එකක්. විනා ධම්මං කුතෝ සුඛං. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ විනායෝගයේ මෙතන යෙදෙන්න ඕනි ධම්මේන කියලා. තතියාර්ථයක් තියෙන්නේ. හැබැයි එතන ධම්මං කියලා ဒုတိ යාවෙන් යෙදිලා තියෙනවා තතියා අර්ථය. කොට තතියා අර්ථයේ ဒုတိ යා විභක්තියේ යෙදිච්ච තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ගත්තාම තව සමහර අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් චතුර්ථි
අර්ථයෙත් එහෙම යෙදිලා තියෙන තැන්. අපි ගමු මෙහෙම පච්චා රෝචේමි තං පච්චා ආරෝචේමි තං ඔබට පසුව ආරෝචේමි දැනුම් දෙමි කියන එක. හරිනම් මෙතන ඔබට කියන අර්ථයට තං නෙමෙයි එන්න ඕනි තේ කියපුවාම ඒක චතුත්ථි. හැබැයි චතුත්ථි අර්ථයේ යෙදිලා තියෙන්නේ ဒုတိ ය විභක්තිය. ඔය විදිහට ගත්තාම අපිට දකින්න පුළුවන් ඔය විභක්ති පංචමී අර්ථයේ, චට්ටි අර්ථයේ සහ සප්තමී අර්ථයේ කියන මේ හැම අර්ථයකමත් ဒုတိ යව යම් අවස්ථාවලදී යෙදිලා තියෙන බව. එතකොට මූලික වශයෙන් කාරකයක් විදිහට ගත්තාම ဒုတိ යව යෙදෙන්නේ කර්මකාරකේ. ඒ කර්මය තුන් ආකාරයි කියලා තියෙනවා, සිව් ආකාරයි කියලා තියෙනවා. තුන් ආකාරයි කියනකොට අපි ගන්නවා නිබ්බත්ති විකති පත්ති කියන විදිහට. ඒ වගේම සිව් ආකාරයි කියපුවාන් ඉච්ඡිත අනිච්ඡිත කතිත අකතිත කියලා. ওই විදිහට මූලිකව කර්මය ගැන ඉගෙන ගන්නවා. වගේම ඊට අමතරව අච්ඡන්ත සංයෝගය, ඒ වගේම ඊට පස්සේ අපි කතා කරා නිපාත උපසර්ග පදත් එක්ක යෙදෙන අවස්ථාවන් තියෙනවා. ඒත් එක්කම කර්ම ප්‍රෝචනීය අර්ථයේ දෙන නිපාත උපසර්ගත් එක්ක යෙදෙනවා. ඊට පස්සේ ඉත්තම් භූතාර්ථය වගේ අර්ථවල යෙදෙනවා. සහ සෙසු විභක්ති වල යෙදෙන්න ඕනි අර්ථවලත් ဒုတိ ය විභක්තියේ යෙදිච්ච තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් කාරකයක් විදිහට ගත්තාම ဒုတိ ය කාරකය ඒ විදිහයි. ඒ වගේම ဒုတိ ය විභක්තිය ගත්තාම ඒකත් තව විවිධ අර්ථවල යෙදෙන බව දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා භාෂාව ඇතුලේ. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් අද දවසේ අපේ පාඩම නිම කරන්නටයි සූදානම. නැවත අපි තවත් කාරක පිළිබඳ පාඩමකින් හමු වීමේ අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය